භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, සූත්‍ර දේශනාව ආරම්භ කරන්නටයි සූදානම් වන්නේ. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ මජ්ක්‍ධිම නිකායේ 10 වන සූත්‍ර දේශනාව, සතිපට්ඨාන සූත්‍ර දේශනාව. සතිපට්ඨාන සූත්‍ර දේශනාව කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව වදාළ සූත්‍ර දේශනාව. ඒ අනුව මේ සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා සත්වයන්ගේ පිරිසුදු බව ඇතිවීම පිණිසත්, ශෝක පරිදේවයන් ඉක්මවීම පිණිසත්, දුක් දුම්නස් නැති කිරීම පිණිසත්, ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම පිණිසත්, නිවන සාක්ෂාත් කිරීම පිණිසත් තියෙන ඒකායන මාර්ගය සතර සතිපට්ඨානය කියලා ඒ බව අවධාරණය කරමින් බුදුරජාණන් වහන්සේ කුරුණම් ජනපදයෙහි කල්මාසු ධම්ම කියන කුරු රටියන්ගේ නියංගමේ වැඩ වාසය කරන කාලේ තමයි භික්ෂුන් වහන්සේලාට මේ දේශනාව සිද්ධ කරන්නට දුන්නේ. ඒ අනුව අපි බලමු මේ සතිපට්ඨාන සූත්‍රය තුල මොකද්ද අන්තර්ගත වන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ කුරු කියන ජනපදයේ කල්මාසු ධම්ම නම් කුරු රටියන්ගේ නියංගමේ වැඩ වාසය කරන කාලේ මේ දේශනාව භික්ෂුන් වහන්සේලාට සිද්ධ කළේ. එතකොට මේ සූත්‍රයේදී සතර සතිපට්ඨානයේ තියෙන වටිනාකම් පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. විශේෂයෙන්ම සතර සතිපට්ඨානයේ තියෙන වටිනාකම් පහක් පිළිබඳව බුදුහාමුදුරුවෝ සිහිපත් කරනවා. පළවෙනි එක තමයි සත්වයන්ගේ පිරිසුදු බව ඇතිවීම, දෙක ශෝක පරිදේවයන් ඉක්මවීම, තුන දුක් දුම්නස් නැති කිරීම, හතර ආර්ය අෂ්ටාංග මාර්ගයට පැමිණීම, පහ නිවන සාක්ෂාත් කිරීම කියන මේ කාරණා පහ සාක්ෂාත් කරගන්නට පවතින ඒකායන මාර්ගය සතර සතිපට්ඨානයේ විදිහටයි මෙහිදී බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්නේ. ඒක පාලියෙන් බුදුරජාණන් වහන්සේ මෙහෙම සිහිපත් කරනවා. ඒකායනෝ අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිකමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා සතර සතිපට්ඨානයේ වටිනාකම් පිළිබඳව ඒ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. එතකොට මේ සතර සතිපට්ඨාන කියන්නේ මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. පළවෙනි එක තමයි කායානුපස්සනාව. ඒ කියන්නේ කයෙහි කය නුවණින් බලමින් වාසය කිරීම. දෙවෙනි එක වේදනානුපස්සනාව. ඒ තමයි වේදනාවන්හි වේදනාව නුවණින් බලමින් වාසය කිරීම. තුන්වෙනි එක චිත්තානුපස්සනාව. ඒ කියන්නේ හිතේ හිත නුවණින් බලමින් වාසය කිරීම. හතරවෙනි එක ධම්මානුපස්සනාව. ඒ කියන්නේ ධර්මෙහි ධර්මය නුවණින් බලමින් වාසය කිරීම. මෙන්න මේ කියන කාරණා හතර සතර සතිපට්ඨානයේ විදිහට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඒ කොටසත් මම පාලියෙන් සිහිපත් කරන්නම්. කතමේ චත්තාරෝ ඉද බික්කවේ බික්ඛෝ කායේ කායානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනීය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා ඒ සතර සතිපට්ඨානයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කායානුපස්සනාව වඩන ආකාර 6ක් පිළිබඳවත්, වේදනානුපස්සනාව වඩන ආකාර 9ක් පිළිබඳවත්, චිත්තානුපස්සනාව වඩන ආකාර 16ක් පිළිබඳවත්, ධම්මානුපස්සනාව වඩන ආකාර 5ක් පිළිබඳවත් මේ සූත්‍රයේදී වෙන වෙනම දක්වමින් දීර්ඝ දේශනාවක් සිදු කරන්නට දුනා. ඒ අනුව කායානුපස්සනාව වඩන ආකාරයත්, ධම්මානුපස්සනාව වඩන ආකාරයත්, ඒ වගේම චිත්තානුපස්සනාව, ඒ වගේම වේදනානුපස්සනාව මේ දේවල් වඩන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු ආකාරය, විස්තර කරපු ආකාරය අපි සූත්‍රය තුළින් දැන් බලන්නට උත්සාහ කරමු. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ කායානුපස්සනාව වඩන ආකාරය. ඒ අනුව ඒකේ පළවෙනි ක්‍රමයේ විදිහට ආනාපාන පබ්බේ, ඒ කියන්නේ ආනාපාන සති භාවනාව වඩන ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ආනාපාන සති භාවනාව වඩන්නේ මෙහිමයි. භික්ෂුන් වහන්සේ නමක් ආරණ්‍යකට හරි ගහක් යටකට හරි පාළු තැනකට හරි ගිහිල්ලා කය ඍජු කොට තියාගෙන පළකක් බැඳගෙන වාඩි වෙනවා. ඊට පස්සේ තමන් භාවනා කරන අරමුණ ගැන හොඳට සිහිය පිහිටුවා ගන්නවා. එතකොට මේ භික්ෂුන් වහන්සේ හුස්ම ගැනීම හොඳ සිහියෙන්ම සිදු කරනවා. ඒ වගේම හුස්ම හෙලීමත් හොඳ සිහියෙන්ම සිදු කරනවා.
දිග හුස්මක් ගන්නකොට හිතනවා Taman දිග හුස්මක් ගත්ත කියලා. දිග හුස්මක් හෙලනකොට හිතනවා Taman දිග හුස්මක් හෙළුවා කියලා හොඳට දැනගන්නවා. ඒ වගේම කෙටි හුස්මක් ගන්නකොට කෙටි හුස්මක් ගන්නා බවත්, ඒ වගේම කෙටි හුස්මක් හෙලනකොට කෙටි හුස්මක් හෙලපු බවත් හොඳින් දැනගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ මේ භික්ෂුන් වහන්සේ මුළු කයම හොඳින් තේරෙන විදිහට, ඒ කියන්නේ ආශ්වාස කිරීමේදී මුල මැද අග කියන මේ තුන් තැනම හොඳට කයට දැනෙන විදිහට හුස්ම ගන්න ඕන කියලා හික්මෙනවා. ඒ වගේම මුළු කයටම හොඳට තේරෙන විදිහට ප්‍රාශ්වාස කරනකොටත් මුල මැද අග මුළු ශරීරයටම දැනෙන විදිහට ප්‍රාශ්වාසයේ ඒ හුස්ම හෙලන්න ඕන කියලා හික්මෙනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ මේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක සැහැල්ලු වෙන විදිහට හුස්ම ගන්න ඕන කියලා මේ භික්ෂුන් වහන්සේ හික්මෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ ආශ්වාස ප්‍රාශ්වාස දෙක සැහැල්ලු වෙන විදිහට හුස්ම හෙලන්න ඕන කියලාත් හික්මෙනවා කියලා ඒ ආනාපාන පබ්බේදී ආනාපාන සති භාවනාව වඩන ආකාරය පිළිබඳව සිහිපත් කරන්නට යෙදුණා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන උපමාවක්, ඒ උපමාව තමයි යතු ගැහැමේ දක්ෂ වඩුවෙක් හෝ එයාගේ ගෝලයෙක් හරි දීර්ඝව යතු ගන්නකොට දැන් Taman දීර්ඝව යතු ගන්න කියලා හිතනවා. කෙටියෙන් යතු ගන්නකොට හිතනවා කෙටියෙන් යතු ගන්න බව හොඳින් දැනගෙන තමයි ඒ යතු ගන්නෙ. ඒ වගේ තමයි අර භික්ෂුන් වහන්සේ හුස්ම ගැනීමේදී සහ හුස්ම හෙලීමේදී ඒ හුස්ම ගැනීම සහ හුස්ම හෙලීම පිළිබඳව හොඳ සිහියෙන් දැනගෙන සිද්ධ කරනවා කියන එක තමයි එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දුන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟට සිහිපත් කරනවා මේ කායානුපස්සනාව ඊළඟ ක්‍රමයේ තමයි වඩන ආකාරය තමයි ඉරියාපත පබ්බේ. කියන්නේ ඉරියාපත භාවනාව. මේ ඉන්ද්‍රියයන් පිළිබඳව අවධානය යොමු කිරීම, අපේ ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයන් පිළිබඳව එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඉරියාපත භාවනාව වඩන්නේ මෙහෙමයි. ඇවිදිනකොට ඇවිදින බව හොඳින් දැනගෙන ඇවිදිනවා. හිටගෙන ඉන්නකොට හිටගෙන ඉන්න බව හොඳින් දැනගෙන හිටගෙන ඉන්නවා. වාඩි වෙලා ඉන්නකොට වාඩි වෙලා ඉන්න බව හොඳින් දැනගෙන වාඩි වෙලා ඉන්නවා. නිදාගෙන ඉන්නකොට නිදාගෙන ඉන්න බව හොඳින් දැනගෙන නිදාගෙන ඉන්නවා. ඒ වගේම තමන්ගේ කයේ කුමන ඉරියව්වකින් යුක්තවත් ඒ ඉරියව් පිළිබඳ හොඳින් සිහියෙන් යුක්තව කටයුතු කිරීම තමයි ඉරියාපත භාවනාව කියලා සිහිපත් කරන්නේ. ඊට පස්සේ ඊළඟ වඩන ආකාරය තමයි සම්පජඤ්ඤ භාවනාව. ඒ කියන්නේ සම්පජඤ්ඤ පබ්බේවත් සම්පජඤ්ඤ භාවනාව කියලා ඒ කොටස සිහිපත් කරන්නේ. එතින්දි මෙහෙමයි ඒ සම්පජඤ්ඤ භාවනාව වඩන්නේ. ඉදිරියට ඇවිදගෙන යනකොටත් ආපසු හැරී පැමිණෙනකොටත් ඉදිරියේ බලනකොටත් වටපිට බලනකොටත් අත්පා දිගහරනකොටත් හකුරනකොටත් දෙපට සිවුර පාත්‍රය හා සෙසු සිවුරු දැරීමේදීත් යමක් වළඳනකොට පානය කරනකොට හපනකොට රස විඳිනකොට වැසිකිලි කැසිකිලි කරනකොට හොඳ කල්පනාවෙන් යුක්තව සිටීම. ඒ වගේම ඇවිදීමේදී හිටගෙන සිටීමේදී නිදගෙන සිටීමේදී නිදාගෙන ඉන්නකොට නිදි වැරීමේදී කතා බස් කිරීමේදී නිහඬව සිටීමේදීද හොඳ කල්පනාවෙන් යුක්ත වෙන්න එක තමයි මේ සම්පජඤ්ඤ භාවනාව කියලා කෙනෙක් තමන්ගේ සියලුම ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වයන් යටතේ ඇවිදිනකොට ආපසු හැරලා බලනකොට අතපය හකුරනකොට දික් කරනකොට කනකොට බොනකොට හපනකොට වැසිකිලි කැසිකිලි කරනකොට මේ හැම දෙයකදීම හොඳ සිහියෙන් හොඳ කල්පනාවෙන් යුක්ත වෙන්න එක තමයි සම්පජඤ්ඤ භාවනාව කියලා කියන්නේ. ඊට පස්සේ ඊළඟ කායානුපස්සනාව වඩන ඊළඟ ක්‍රමය තමයි පටික්කුල මනසිකාර භාවනාව කියලා කියන්නේ. පටික්කුල මනසිකාර භාවනාව කියලා කියන්නේ මේ යටිපතුලෙන් උඩට හිසකැස් වලින් පහළට සමකින් වටවලා තියෙන නොයෙකුත් ආකාරයේ කුණප කොටස් වලින් සෑදුණු මේ ශරීරය පිළිබඳව නුවණින් විමසා බැලීම තමයි පටික්කුල මනසිකාර භාවනාව කියලා කියන්නේ. එතකොට මේ ශරීරයේ කුණප කොටස් 32ක් තියෙනවා. ඒ කුණප කොටස් 32 තමයි කෙස්, ලොම්, නිය, පොතු, දත්, සම, මස්, නහරවැල්, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහැලි, මහා බඩවැල්, කුඩා බඩවැල්, බොක්ක, අසූචි, පිත, සෙම, සරව, ලේ, දහඩිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍රා කියලා මේ විදිහට කුණප කොටස් 32ක් තියෙනවා. ඒ කුණප කොටස් 32 පිළිබඳව මේ ශරීරයේ තියෙන ඒ පිළිකුල් සහගත කොටස් පිළිබඳව නුවණින් විමසා බැලීම තමයි ශරීරයේ තියෙන කොටස් පිළිබඳ එකේ යටිපතුලෙන් උඩට හිසකැස් වලින් පහළට සමකින් වටවෙච්ච මේ ශරීරයේ ඒ තියෙන කුණප කොටස් පිළිබඳව නුවණින් විමසා බැලීම තමයි පටික්කුල මනසිකාර භාවනාව කියන්නේ. එහෙම නැත්නම් අපි පිළිකුල් භාවනාව කියලා ඒක සිහිපත් කරනවා. ඊට පස්සේ ඒකට බුදුරජාන් වහන්සේ උපමාවක් දේශනා කරනවා. ඒ පටික්කුල මනසිකාර භාවනාවට තියෙන උපමාව තමයි
හැල් වී වලින් මුං මෑතල ආදී විවිධාකාර ධාන්‍ය වලින් පිරිච්ච දෙපැත්තම කට සහිත මල්ලක් තියෙනවා. ඒ මල්ල ඇස්පේන මිනිහෙක් ලිහලා ඒ මල්ල ඇතුළේ තියෙන නොඑක ආකාරයේ වෙච්ච ධාන්‍ය වර්ග වෙන වෙනම හඳුනා ගන්නවා හා සමානයි කියලා බුදුරජාණන් වහන්සේ මේ ශරීරයේ තියෙන මේ කුඩම කොටාස පිළිබඳව වෙන වෙනම හඳුනා ගැනීම ඒවා පිළිබඳ නුවණින් විමසා බැලීම සමාන කරනවා ඒ උපමාව සිහිපත් කරමින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඊළඟ ක්‍රමයේ විදිහට කායානුපස්සනාව වඩන සිහිපත් කරන්නේ ධාතු මනසිකාර භාවනාව කියන එක. එතකොට ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ ශරීරය ධාතු වශයෙන් හඳුනා ගන්නවා. ඒ කියන්නේ මේ ශරීරය පඨවි ආපෝ තේජෝ වායෝ කියන විදිහට ඒ සතර මහා භූත රූපයන්ගෙන් සකස් වෙලා තියෙන්නේ. අන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන විදිහට ධාතු වශයෙන් මේ ශරීරය හඳුනා ගැනීම තමයි ධාතු මනසිකාර භාවනාව කියලා කියන්නේ. එතකොට ඒකට උපමාවක් බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඒ තමයි දක්ෂ ගවයන් මරන්නෙක් හරි ගවයන් මරන්නෙක්ගේ ගෝලයෙක් හරි ගවයෙක් මරලා හතරමං හන්දියක කොටස් වශයෙන් වෙන් කොට බෙදා සිටීම හා සමානයි කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කරන. ඒ කියන්නේ දක්ෂ ගවයෙක් මරන්නෙක් හරි ගවයන් මරන්නෙක්ගේ ගෝලයෙක් හරි ගවයෙක්ව මරලා හතරමං හන්දියක කොටස් වශයෙන් තියලා වෙන් කොට බෙදලා දක්වනවා වගේ තමයි මේ ශරීරයේ ධාතු වශයෙන් කොටස් වලට බෙදලා බැලීම තමයි මෙතන ධාතු මනසිකාර භාවනාව කියලා සිහිපත් කරන්නේ. ඊට පස්සේ ඊළඟ පියවර විදිහට කායානුපස්සනාවේ බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. ඒ තමයි නවසීවතික පබ්බේවත් නවසීවතික භාවනාව. එතකොට නවසීවතික පබ්බේ කියලා කියන්නේ මේ ශරීරය මරණයටපත් වුණාට පස්සේ මේ ශරීරය පිළිබඳව නව ආකාරයකින් දකින ආකාරයක් මුල් කරගත්ත භාවනා ක්‍රමයක්. ඒ නවසීවතික භාවනාවේ පළවෙනි ක්‍රමයේ විදිහට බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා. අමුසොහනක දමන ලද එක දවසක් හරි දවස් දෙකක් හරි දවස් තුනක් හරි කල්ගත වෙලා ගිය ඉදිමෙච්ච නිල් පාට වෙච්ච සරවගලපු ශරීරයක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවයේ ඉක්මවා බැහැ කියලා ඒ ධර්මතාවය තමන්ට සාධාරණ බව නුවණින් ගලපා බැලීම තමයි පළවෙනි ක්‍රමය. ඊට පස්සේ දෙවෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද කපුටන් උකුස්සන් ගිජුලිහිනියන් හිවලුන් බල්ලන් ආදී විවිධ සතුන් විසින් කනු ලබන මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවය ඉක්මවා යන්න බෑ කියලා තමන්ගේ ශරීරයත් මේ විදිහට කපුටන් උකුස්සන් ගිජුලිහිනියන් හිවලුන් බල්ලන් ආදී සතුන් කනවා කියලා ඒ ධර්මතාවයේ තමන්ට සාධාරණයි කරන නුවණින් ගලපා බැලීම තමයි දෙවෙනි ක්‍රමය. ඒ වගේම තුන්වෙනි ක්‍රමය තමයි අමසොහනක දමන ලද ඇටසකෙල්ලක් පෑදුණු ඒ වගේම ලේමස් තැවරුණු නහරවැල් වලින් බැඳුණු මලකුණක් දැක්කට පස්සේ තමන්ගේ ශරීරයටත් ඒ ධර්මතාවයේ ඉක්මවා යන්න බෑ. ඒ වගේම ඒ ධර්මතාවයේ තමන්ට සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම. හතරවෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද මස් කිසිවක් නැති ලේ විතරක් තැවරුණු නහරවැල් වලින් පමණක් බැඳිච්ච ඇටසැකිල්ලක් වඩපත් වෙච්ච මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවයේ ඉක්මවා යන්න බෑ. තමන්ටත් ඒ ධර්මතාවය සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම. පස්වෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද මස් සහ ලේ කිසිවක් නැති නහරවැල් වලින් පමණක් බැඳුණු ඇටසැකිල්ලක් වඩපත් වෙච්ච මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවය ඉක්මවා යන්න බෑ. තමන්ටත් ඒ ධර්මතාවයේ සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම. හයවෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද අතේ ඇට එක පැත්තකටත් පායට එක පැත්තකටත් කෙන්ඩායට එක පැත්තකටත් කලවායට එක පැත්තකටත් උකුල්ලට එක පැත්තකටත් කොඳු යට පේලිය තවත් පැත්තකටත් හිස් කබල තව පැත්තකටත් යනාදී විදිහට හැම පැත්තකටම විසිරී ගිය මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවයේ ඉක්මවා යා නොහැකි කියලා තමන්ටත් ඒ ධර්මතාවයේ සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම තමයි හයවෙනි ක්‍රමය. හත්වෙනි ක්‍රමය කියලා කියන්නේ අමුසොහනක දමන ලද හග්ගෙඩිය පාටට හුරු වෙච්ච සුදු පාට ඇට විතරක් තියෙන මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවය ඉක්මවා යා නොහැකි බව තමන්ටත් ඒ ධර්මතාවයේ සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම. අටවෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද අවුරුදු ගණනක් පැරණි ඇට ගොඩක් වඩපත් වෙච්ච මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවයේ ඉක්මවා යන්න බෑ. තමන්ටත් ඒ ධර්මතාවයේ සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම. නවවෙනි ක්‍රමය තමයි අමුසොහනක දමන ලද කුණු වෙලා කුඩු ගොඩක් වඩපත් වෙච්ච ඇට ටිකක් පමණක් වෙච්ච මලකුණක් දැකලා තමන්ගේ ශරීරයටත් එම ධර්මතාවයේ ඉක්මවා යා නොහැකි තමන්ටත් ඒ ධර්මතාවයේ සාධාරණයි කියලා නුවණින් ගලපා බැලීම කියලා බුදුරජාන් වහන්සේ සිහිපත් කළා.
මෙන්න මේ විදිහට බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාව වඩන ආකාර පිළිබඳව හයක් පිළිබඳව සිහිපත් කළා. ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සම්පජඤ්ඤ පබ්බය, පටික්කුල මනසිකාර පබ්බය, ධාතු මනසිකාර පබ්බය, නවසීවතික පබ්බය කියලා ඒ කොටස් 6 ඒ කායානුපස්සනාව යටතේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නට යෙදුණා ඒ ආකාරයට. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ විදිහට මේ කායානුපස්සනාව වඩන භික්ෂුන් වහන්සේ මේ තමන්ගේ කය ගැන දකමින් කායානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවා කියලා. ඒ වගේම අනුන්ගේ කය ගැන තමන්ගේ කය වගේමයි කියලා අනුන්ගේ කය ගැනත් දකමින් කායානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම මේ විදිහට තමන්ගේ කයත් අනුන්ගේ කයත් යන දෙකම දකමින් කායානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරන බව බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. කියන්නේ මේ කායානුපස්සනා භාවනාව වඩනකොට තමන්ගේ කය පිළිබඳවත් හිත යොමු කරනවා. ඒ වගේම අනිත් අයගේ කය ගැනත් හිතනවා මගේ කය වගේම තමයි අනිත් අයගේ කයත් කියලා. ඒ වගේම තමන්ගේ කයයි අනුන්ගේ කයයි දෙකම දකමින් කායානුපස්සනා භාවනාව වඩනවා. ඒ වගේම කය හටගන්න හැටි දකමින් කායානුපස්සනා භාවනාව වඩනවා. කය නැති වී යන හැටි දකමින් කායානුපස්සනා භාවනාව වඩනවා. ඒ වගේම කයේ ඇතිවීම හා නැතිවීම කියන මේ දෙකම දකමින් කායානුපස්සනා භාවනාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයේදී අපිට දේශනා කොට වදාළා. ඒ වගේම භික්ෂුන් වහන්සේ ඊට පස්සේ මොකද කරන්නේ? තමන්ගේ ශරීරයේ ඇති වී නැති වී යන කයක් විතරයි කියලා සිහිය හොඳින් පිහිටුවා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ සිහිය ඒ භික්ෂුන් වහන්සේගේ නුවණ වැඩි වීමට මුල පුරනවා කියලාත් බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම තවදුරටත් සිහිය වැඩි දියුණු කර ගැනීමට ඒ සිහිය උපකාරී වෙනවා කියලාත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ නිසා මොකද වෙන්නේ? භික්ෂුව කයට ඇලීමක් නැතිව ඒ වගේ මේ ලෝකෙ කිසිම දෙයකට ඇලීමක් නැතිව කයේ කය ගැන දකමින් කායානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා කියලා තවදුරටත් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කළා. එතකොට කායානුපස්සනා වැඩිීමේ ප්‍රතිඵල පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ දෙන්න සිහිපත් කරන්නේ. මේ විදිහට කයේ කය අනුව බලමින් ජීවත් වන භික්ෂුන් වහන්සේ කල්පනා කරන තමන්ගේ ශරීරයේ ඇති වී නැති වී යන එකක්. ඒ වගේම ඒම කියලා හිතනකොට තමන්ගේ සිහිය හොඳින් පිහිටුවා ගන්න පුළුවන් වෙනවා. ඒ සිහිය ඒ භික්ෂුවගේ නුවණ වැඩි වීමට මුල පුරනවා. ඒ සිහිය වැඩි දියුණු කර ගැනීමට ඒ වගේම ඒ සිහිය උපකාරී වෙනවා. ඒ වගේම මේ භික්ෂුව ඒ නිසා මොකද වෙන්නේ? කයට ඇලීමක් නැතුව මේ ලෝකෙ කිසිම දෙයකට ඇලීමක් නැතුව කයේ කය ගැන දකමින් කායානුපස්සනාවෙන් භාවනාව කරනවා වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට යෙදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ වේදනානුපස්සනාව පිළිබඳව. එතෙන්දී වේදනානුපස්සනාව කොටස් 9කට බුදුරජාණන් වහන්සේ වර්ග කරනවා. ඒ තමයි මේ වේදනානුපස්සනා භාවනාව වඩන ආකාර 9. ඒකෙන් පළවෙනි එක සැප වේදනාවක් විඳිනකොට සැප වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම. දුක් වේදනාවක් විඳිනකොට දුක් වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම දෙවෙනි එක. තුන්වෙනි එක දුකක් නැති සැපත් නැති මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොට දුකෙන්තර සැපෙන්තර මධ්‍යස්ථ වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම. හතරවෙනි එක ආමිෂ සහිත සැපක් විඳිනකොට ආමිෂ සහිත සැපක් විඳින බව දැක ගැනීම. ඒ වගේම පහ නිරාමිෂ සැපක් විඳිනකොට නිරාමිෂ සැපක් විඳින බව මෙනෙහි කිරීම. කියන ආමිෂ කියලා කියන්නේ ලෞකික සැප, නිරාමිෂ කියන්නේ ලෝකෝත්තර සැප. එතකොට ආමිෂ 6 වෙනි එක තමයි ආමිෂ සහිත දුක් වේදනාවක් විඳින විට ආමිෂ සහිත දුක් වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම. 7 වෙනි එක නිරාමිෂ සහිත දුක් වේදනාවක් විඳින විට නිරාමිෂ සහිත දුක් වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම. ඒ වගේම 8 වෙනි එක ආමිෂ සහිත මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොට ආමිෂ සහිත මධ්‍යස්ථ වේදනාවක් විඳින බව මෙනෙහි කිරීම. 9 වෙනි එක නිරාමිෂ සහිත මධ්‍යස්ථ වේදනාවක් විඳිනකොට නිරාමිෂ සහිත මධ්‍යස්ථ වේදනාවක් විඳින බව නුවණින් මෙනෙහි කිරීම කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළේ. කියන්නේ සැප විඳිනකොට සැප විඳිනවා කියලා, දුක් විඳිනකොට දුක් විඳිනවා කියලා, උපේක්ෂාව විඳිනකොට උපේක්ෂාව විඳිනවා කියලා. ඊට පස්සේ ආමිෂ සහිත සැපක් විඳිනකොට, ඒ වගේම නිරාමිෂ සහිත සැපක් විඳිනකොට, ඒ වගේම ආමිෂ සහිත දුකක්, නිරාමිෂ සහිත දුකක්, ආමිෂ සහිත උපේක්ෂාවක්, නිරාමිෂ සහිත උපේක්ෂාවක් කියලා මේ වේදනාව කොටස් 9කට බෙදලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී විශේෂයෙන්ම සිහිපත් කරන්නට යෙදුණා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ විදිහට වේදනානුපස්සනාව වඩන භික්ෂුන් වහන්සේ තමන් තුළ හටගත් වේදනාව ගැන දැකමින් වේදනානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. ඒ වගේම අනිත් අය තුළ හටගත් වේදනාව ගැනත්
තමන් තුළ හටගත් වේදනාව වගේමයි කියලා දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. ඒ විදිහට තමන් තුළ හටගත් වේදනාවත් අනිත් අය ගාව හටගත් වේදනාවත් යන දෙකම දකිමින් වේදනානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. ඒ වගේම වේදනාව හටගන්නා හැටි දකිමින් වේදනානුපස්සනාව වඩනවා. වේදනාව නැති වී යන හැටි දකිමින් වේදනානුපස්සනාව වඩනවා. ඒ වගේම වේදනාවේ ඇතිවීම හා නැතිවීම යන දෙකම දකිමින් වේදනානුපස්සනාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්ද සිහිපත් කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඉන්පසුව ඒ භික්ෂුන් වහන්සේ තමන් තුළ පහළ වෙච්ච වේදනාව ඇති වී නැති වී යන ස්වභාවය යුතු දෙයක් කියලා සිහිය හොඳින් පිහිටුවා ගන්නවලු. ඒ වගේ මේ සිහිය ඒ භික්ෂුවගේ නුවණ වැඩි වීමට මුල පුරනවා කියලත් ඒ වගේම තවදුරටත් සිහිය වැඩි දියුණු කර ගැනීමට ඒ සිහිය උපකාරී වෙනවා කියලත් ඒ වගේම මේ නිසා ඒ භික්ෂුන් වහන්සේ වේදනාවට ඇලීමක් නැතුව මේ ලෝකේ කිසිම දෙයකට ඇලීමක් නැතුව වේදනාවේ වේදනාව ගැන දකිමින් වේදනානුපස්සනාව භාවනාවෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දුනා. එතකොට ඒ කියන්නේ මේ වේදනානුපස්සනාව වඩන භික්ෂුන් වහන්සේ මේ වේදනාව කියන එක ඇති වෙලා නැති වෙලා යන දෙයක් ඒ කියලා සිහිය පිහිටුවාගෙන ඒ වගේම ඒ තුලින් ඒ සිහිය දියුණු කරගෙන වේදනාවට ඇලීමක් නැතුව මේ ලෝකේ කිසිම දෙයකට ඇලීමක් නැතුව උන්වහන්සේ කාලය ගත කිරීමක් තමයි එතෙන්දී සිද්ධ වෙන්නේ වේදනානුපස්සනාව භාවනාව වැඩිීමේදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ චිත්තානුපස්සනා සතිපට්ඨානය. චිත්තානුපස්සනාව යටතේ බුදුරජාණන් වහන්සේ මේ හිතේ සිතුවිලි කොටස් 16කට වර්ග කරලා තිබෙනවා. ඒ තමයි පළවෙනි එක රාගසිතක් පහළ වෙනකොට රාගසිතක් පහළ වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. රාගයෙන් තොර වෙච්ච වේතරාගී සිතක් පහළ වුණාම තමන්ට වේතරාගී සිතක් පහළ වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම ද්වේෂ සිතක් පහළ වුණාම ද්වේෂ සිතක් පහළ වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම ද්වේෂයෙන් තොර සිතක් පහළ වුණාම ද්වේෂයෙන් තොර වූ විතද්වේෂ ඒ කියන්නේ ද්වේෂයෙන් තොර සිතක් පහළ වුණා කියලා මෙනෙහි කරනවා. මෝහ සිතක් පහළ වුණා මෝහ සිතක් පහළ වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. මෝහයෙන් තොර වූ සිතක් පහළ වූ විට මෝහයෙන් තොර වෙච්ච වේත මෝහයේ සිතක් පහළ වුණාය කියලා නුවණින් මෙනෙහි කරනවා. තීන මිද්දෙන් හැකලුණු සිතක් පහළ වුණාම තීන මිද්දෙන් හැකලුණු සිතක් පහළ වුණාය කියලා නුවණින් මෙනෙහි කරනවා. විසරුණු සිතක් පහළ වුණාම විසරුණු සිතක් පහළ වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම 9 වෙනි එක මහග්ගත සිතක්. මහග්ගත සිතක් මෙතන කියන්නේ රූපාවචර සහ අරූපාවචර සිතක් පහළ වුණාම මහග්ගත සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. ඒ වගේම අමහග්ගත සිතක්. අමහග්ගත කියලා කියන්නේ කාමාවචර සිතක්. කාමාවචර සිතක් පහළ වුණාම කාමාවචර සිතක් හෙවත් අමහග්ගත සිතක් පහළ වුණායි කියලා නුවණින් දකිනවා. සෞත්තර සිතක්. සෞත්තර කියලා කියන්නේ කාමාවචර සිතක්. ඒ සෞත්තර සිතක් පහළ වුණාම සෞත්තර සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. අනුත්තර සිතක්. අනුත්තර කියලා කියන්නේ රූපාවචර සහ රූපාවචර මේ රූපාවචර සහ රූපාවචර සිතක් පහළ වුණාම ඒ අනුත්තර සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. ඒ වගේම එකඟ වූ සිතක් පහළ වුණාම එකඟ වෙච්ච සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. එකඟ නොවෙච්ච සිතක් පහළ වුණාම එකඟ නොවෙච්ච සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. ඒ වගේම කෙලෙස් වලින් නිදහස් වෙච්ච සිතක් පහළ වුණාම කෙලෙස් වලින් නිදහස් වෙච්ච සිතක් පහළ වුණා කියලා දකිනවා. කෙලෙස් වලින් නිදහස් නොවෙච්ච සිතක් පහළ වුණාම කෙලෙස් වලින් නිදහස් නොවෙච්ච සිතක් පහළ වුණා කියලා නුවණින් දකිනවා. මෙන්න මේ විදිහට හිතට එන සිතුවිලි පිළිබඳව ඒ සිතුවිලි පිළිබඳව නුවණින් දකිමින් කාලය ගත කිරීම නුවණින් දකිමින් භාවනා කිරීම තමයි චිත්තානුපස්සනා සතිපට්ඨානය කියලා බුදුරජාන් වහන්සේ සතිපට්ඨාන භාවනාවේදී සතිපට්ඨාන සූත්‍රයේදී මේ විශේෂයෙන්ම සිහිපත් කරන්නට දුනි. එතෙන්දී බුදුරජාන් වහන්සේ සිහිපත් කරනවා මේ චිත්තානුපස්සනා භාවනා වඩන භික්ෂුන් වහන්සේ තමන්ගේ හිත දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. අනුන්ගේ හිත ගැනත් තමන්ගේ හිත වගේමයි කියලා දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. ඒ විදිහට තමන්ගේ හිතත් අනුන්ගේ හිතත් යන දෙකම දකිමින් චිත්තානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ හිත හටගන්න හැටි දකිමින් චිත්තානුපස්සනා භාවනාව වඩනවා. හිත නැති වෙලා යන හැටි දකිමින් චිත්තානුපස්සනා භාවනාව වඩනවා. ඒ වගේම හිත ඇතිවීම සහ හිත නැතිවීම යන දෙකම දකිමින් චිත්තානුපස්සනා භාවනාව වඩනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී පෙන්වා වදාළා. ඒ වගේම මේ භික්ෂුන් වහන්සේ ඊට පස්සේ තමන්ගේ හිත ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක් විතරයි කියලා සිහිය හොඳින් පිහිටුවා ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ භික්ෂුවගේ ඒ සිහිය ඒ භික්ෂුව තුළ නුවණ වැඩි වීමට මුල පුරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේම තවදුරටත් සිහිය වැඩි දියුණු කරගත්තම
තවදුරටත් ඒ සිහිය වැඩි දියුණු කරගන්නට ඒ සිහිය උපකාරී වෙනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ නිසා මොකද වෙන්නේ? ඒ භික්ෂුව කිසිම සිතකට ඇලීමක් නැතිව, ඒ වගේ මේ ලෝකේ කිසිම දෙයකට ඇලීමක් නැතිව සිතේ සිත දකමින් චිත්තානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ තවදුරටත් පෙන්වා වදාළා. එතකොට සිහිය පිළිබඳව, හිතේ ඇතිවන සිතුවිලි පිළිබඳව, සිහිය පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් භාවනා කිරීම, ඒ භාවනා කිරීම නිසා ඒ වගේම තමන්ගේ හිතත්, ඒ වගේම අනුන්ගේ හිතත් එක හා සමානයි කියලා මේ විදිහට හිතේ ස්වභාවයන් එක හා සමානයි කියලා කල්පනා කරලා, ඒ වගේම හිත හට ගන්න හැටි, හිත නැති වෙලා යන හැටි, ඒ වගේම හිත ඇති වෙලා ඇති වෙන හැටි, නැති වෙන හැටි මේ හැම දෙයක්ම දකිමින් භාවනා කරමින්, ඒ වගේම සිහිය කියන්නේ, හිත කියන්නේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක් කියලා කල්පනා කරලා හොඳට සිහිය පිහිටුවාගෙන, ඒ වගේම කිසිම සිතකට ඇලීමක් ඇති කරගන්න නැතිව, මේ ලෝකේ කිසිම දෙයකට ඇලීමක් නැතිව හිතේ හිත දකමින් චිත්තානුපස්සනාවෙන් යුක්තව කාලය ගත කරනවා කියලා බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ විස්තර කරන ධම්මානුපස්සනාව පිළිබඳව, ධම්මානුපස්සනාව යටතේ බුදුරජාණන් වහන්සේ කාරණා කිහිපයක් විස්තර කරනවා, ධර්ම කාරණා. එතෙන්දී ධම්මානුපස්සනාව යටතේ විස්තර කරන පළවෙනි කාරණාව තමයි නීවරණ පබ්බය. නීවරණ පබ්බය කියලා කියන්නේ නීවරණ භාවනාව. එතකොට නීවරණ භාවනාව කියලා කියන්නේ නීවරණ භාවනාවේ කොටස් පහක් තියෙනවා. ඒ කොටස් පහ තමයි කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහ පිළිබඳව වෙන වෙනම නුවණින් මෙනෙහි කිරීම තමයි මෙතන නීවරණ භාවනාවේ සිද්ධ වෙන්නේ. එතකොට නීවරණ ධර්ම පිළිබඳව නුවණින් මෙනෙහි කරන ආකාර පහක් තියෙනවා. එතකොට අපි ගත්තොත් කාමච්ඡන්ද නීවරණ භාවනාව විස්තර කරොත් එක විදිහකට මෙහෙම තමන් තුළ කාමච්ඡන්ද කියන නීවරණය පවතනකොට ඒක පවතිනවා කියලා මෙනෙහි කරනවා. ඒ වගේම තමා තුළ කාමච්ඡන්ද නීවරණය නැත්තම් ඒක නැහැ කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම තමන් තුළ කාමච්ඡන්දය කලින් තිබිලා, ඒ වගේම කලින් නොතිබිච්ච, ඒ කියන්නේ කාමච්ඡන්ද නීවරණය කලින් තිබුණේ නැහැ, ඒක අලුතෙන් පහළ වුණා නම් ඒක අලුතෙන් හටගත්ත කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම තමන් තුළ කලින් පැවතිච්ච ඒ කාමච්ඡන්ද නීවරණ ධර්මයේ දුරු වුණාට පස්සේ ඒ දුරු වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම තමන් තුළින් දුරු වෙලා ගිය ඒ කාමච්ඡන්ද නීවරණය යලි පහළ නොවන විදිහට සහ මුලින්ම දුරු වෙලා ගියා නම් එම නීවරණ ධර්මයේ සහ මුලින්ම දුරු වෙනවා කියලා නුවණින් මෙනෙහි කරනවා. එතකොට මෙන්න මේ විදිහට නීවරණ ධර්ම පිළිබඳව නුවණින් මෙනෙහි කිරීම. එතකොට වෙන වෙනම මේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ පිළිබඳව වෙන වෙනම මෙනෙහි කිරීමක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ නීවරණ භාවනාව කියලා කියන්නේ ඒකට. එතකොට කාමච්ඡන්දය ගත්තම එහෙමයි, ව්‍යාපාදය ගත්තත් එහෙමයි. එතකොට ව්‍යාපාදයේ තියෙනකොට ඒක තියෙනවා කියලා, ව්‍යාපාදයේ නැතිකොට ව්‍යාපාදයේ නැහැ කියලා. ඒ වගේම තමාගාව කලින් නොතිබිච්ච ඒ ව්‍යාපාදය අලුතෙන් පහළ වුණා නම් ඒක පහළ වුණා කියලා. ඒ වගේම තමාගාව කලින් පැවතිච්ච ව්‍යාපාදය දැන් දුරු වුණා නම් ඒක දුරු වුණා කියලා. ඒ වගේම තමාගාව තිබිච්ච ව්‍යාපාදයේ ආපහු ඇති නොවන විදිහටම සහ මුලින්ම දුරු වුණා නම් ඒ ව්‍යාපාද නීවරණය සහ මුලින්ම දුරු වුණා කියලා නුවණින් මෙනෙහි කිරීම තමයි. එතෙන්දී ව්‍යාපාද නීවරණ භාවනාව වැඩිීමේදී මේ ධම්මානුපස්සනාව යටතේ අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඒ විදිහට කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහ පිළිබඳ වෙන වෙනම නුවණින් මෙනෙහි කිරීම තමයි මෙතන නීවරණ භාවනාවේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඊළඟ භාවනාව විදිහට සිහිපත් කරන්නේ කන්ද පබ්බේවත් ස්කන්ධ භාවනාව, මේ ධම්මානුපස්සනාවේ කොටස්. එතකොට ස්කන්ධ භාවනාව කියලා කියන්නේ මේක තමයි රූපය. මේ රූපය හට ගැනීමට හේතුව, මේ රූපය නැතිවීමට බලපාන හේතුවයි. ඒ වගේ මේක වේදනාව. මේ වේදනාව හට ගැනීමට හේතුව, මේ වේදනාව නැතිවීමට බලපාන හේතුවයි. මේ සංඥාව හට ගැනීමට හේතුවයි. මේ සංඥාව නැතිවීමට බලපාන හේතුවයි. මේ සංස්කාර හට ගැනීමට හේතුවයි. මේ සංස්කාර නැතිවීමට බලපාන හේතුවයි. මේ විඥානය හට ගැනීමට හේතුවයි. මේ විඥානය නැතිවීමට බලපාන හේතුවයි කියලා පංචස්කන්ධය පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම තමයි ස්කන්ධ භාවනාවදී සිද්ධ කරන්නේ. එතකොට රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ පිළිබඳ පංචස්කන්ධය පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් සිද්ධ කරන භාවනාව තමයි ස්කන්ධ භාවනාව කියලා කියන්නේ. එතකොට මේක රූපයයි, මේ රූපය හටගන්න හේතුව, මේ රූපේ නැතිවීමට බලපාන හේතුව, මේ විදිහට ස්කන්ධ පහ පිළිබඳව නුවණින් මෙනෙහි කරමින් කරන භාවනාව තමයි ස්කන්ධ භාවනාව කියලා කියන්නේ. ඊළඟ භාවනාව තමයි ආයතන පබ්බේවත් ආයතන භාවනාව විදිහට සතිපට්ඨාන සූත්‍රයේ විස්තර කරන්නේ.
ආයතන භාවනාවදී සිද්ධ කරන්නේ ඉන්ද්‍රියන් මුල් කරගත් භාවනාවක්. එතෙන්දී වඩන ආකාර පහක් පිළිබඳව සිහිපත් කරනවා. ඉන්ද්‍රියේ ස්වභාවය හා අරමුණේ ස්වභාවය පිළිබඳව නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම ඉන්ද්‍රිය හා අරමුණ නිසා කෙලෙස් හටගත්තා නම් ඒ කෙලෙස් හටගත් බව නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම කලින් හට නොගත් කෙලෙස් අලුතෙන් හට ගන්නකොට අලුතෙන් කෙලෙස් හටගත්තා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම කලින් හටගෙන තිබිච්ච කෙලෙස් නැතුණා නම් නැතුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම මේ නැති වෙච්ච කෙලෙස් නැවත කවදාවත් හටගන්නේ නැති විදිහට නම් නැතුනේ ඒ කෙලෙස් නැවත හටගන්නේ නැහැ කියලා නුවණින් මෙනෙහි කිරීම තමයි එතෙන්ද සිද්ධ කරන්නේ. එතකොට ඉන්ද්‍රිය සහ අරමුණු අතර තියෙන සම්බන්ධතාවය මුල් කරගෙන ඒ කෙලෙස් ඇතිවීම පිළිබඳව ඒ වගේම ඉන්ද්‍රිය හා අරමුණු වල ස්වභාවයන් පිළිබඳ නුවණින් මෙනෙහි කරමින් කරන භාවනාව තමයි මේ ආයතන භාවනාව කියලා කියන්නේ. එතකොට ඉන්ද්‍රියන් හයක් තියෙනවා. ඒ තමයි ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා. ඒවට තියෙන අරමුණු තමයි රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, ධර්මතා කියන කාරණා. එතකොට මේ ඉන්ද්‍රිය ආයතන භාවනාවදී සිද්ධ කරන්නේ ඒ ඉන්ද්‍රියන්ගේ ස්වභාවය හා අරමුණු වල ස්වභාවය නුවණින් මෙනෙහි කිරීම. ඒ ඉන්ද්‍රිය සහ අරමුණු නිසා කෙලෙස් හටගත්තා නම් කෙලෙස් හටගත්තා කියලා හිතනවා. නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම කලින් තිබිච්ච නැති කෙලෙස් අලුතෙන් හටගත්තා නම් අලුතෙන් කෙලෙස් හටගත්තා කියලා හිතනවා. ඒ වගේම කලින් හටගෙන තිබිච්ච කෙලෙස් නැතු වුණා නම් ඒවා නැතු වුණා කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ නැති වෙච්ච කෙලෙස් සදහටම නම් නැතුනේ සදහටම නැතු වුණා කියලා නුවණින් මෙනෙහි කිරීම තමයි ආයතන භාවනාවදී සිද්ධ කරන්නේ. ඊළඟ භාවනා ක්‍රමයේ විදිහට ධම්මානුපස්සනාව සිහිපත් කරන්නේ බොජ්ජංග පබ්බේවත් බොජ්ජංග භාවනාව. එතෙන්දී බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්ම 7ක් පිළිබඳ සිහිපත් කරන ඒ තමයි සති බොජ්ජංග, ධම්මවිචේ සම්බොජ්ජංගය, වීරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය, ඒ වගේම සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය කියලා සති ධම්මවිචේ, වීරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියලා ඒ බොජ්ජංග ධර්ම 7 එතෙන්දී සිහිපත් කරනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ බොජ්ජංග භාවනාව වඩන්නේ මෙහෙමයි කියලා. ඒ තමයි යම් බොජ්ජංග ධර්මයක් තමා තුළ තියෙනකොට ඒ බොජ්ජංග ධර්මයේ තමන් ගාව තියෙනවා කියලා නුවණින් මෙනෙහි කරලා අපි ගත්තොත් සති සම්බොජ්ජංගේ නම් සති සම්බොජ්ජංගේ තමන් ගාව සිහිය පිහිටුවා ගැනීම තමන් ගාව තියෙනවා නම් එතකොට තමන් කල්පනා කරන මේ බොජ්ජංග ධර්මයේ දැන් තමන් ගාව තියෙනවා කියලා. ඒ වගේ මේ බොජ්ජංග ධර්මයේ නැතු වුනහම තමා ගාව ඒ බොජ්ජංග ධර්මයේ නැති බව. ඒ කියන්නේ මේ බොජ්ජංග ධර්මයේ තමන් ගාව නැත්තම් ඒ බොජ්ජංග ධර්මයේ තමන් ගාව නැහැ කියලා නුවණින් මෙනෙහි කරනවා. ඒ වගේම කලින් තමා තුළ නොතිබුණු බොජ්ජංග ධර්මයක් අලුතෙන් හටගත්තේ නම් අපි හිතමු අපි ගාව ධම්මවිචේ සම්බොජ්ජංගේ කලින් තිබුණේ නැහැ. නමුත් අලුතෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේ හටගත්තා නම් අපි හිතනවා දැන් මන් තුළ අලුතෙන් ධම්මවිචේ සම්බොජ්ජංගේ හටගත්තා කියන නුවණින් මෙනෙහි කිරීම. ඒ වගේම තමා තුළ හටගෙන ඇති ඒ බොජ්ජංග ධර්මය සම්පූර්ණත්වයටපත් වූ විට එසේ සම්පූර්ණත්වයටපත් වූ බව. එතකොට ධම්මවිචේ සම්බොජ්ජංගය හට අරගෙන ඒ ධම්මවිචේ සම්බොජ්ජංගයේ සම්පූර්ණත්වයටපත් වුණොත් අපි හිතනවා නුවණින් මෙනෙහි කරනවා දැන් මං ගාව ධම්මවිචේ සම්බොජ්ජංගයේ සම්පූර්ණත්වයටපත් වෙලා කියලා. අන්න ඒ විදිහට මේ බොජ්ජංග ධර්ම පිළිබඳ නුවණින් මෙනෙහි කිරීම තමයි බොජ්ජංග භාවනාවේදී සිද්ධ කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නේ ධම්මානුපස්සනාවේ ඊළඟ භාවනා ක්‍රමයේ යටතේ සත්‍ය භාවනාව. සත්‍ය භාවනාව කියන්නේ සත්‍ය පබ්බේ කියලා සිහිපත් කරනවා. සත්‍ය භාවනාවදී සිද්ධ කරන්නේ පින්වතුනි දුක දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය පිළිබඳව යථාර්ථාවබෝධයක් ලැබීම. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව යථාර්ථාවබෝධයක් ලැබීම තමයි සත්‍ය භාවනාවේදී සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ විදිහට ධම්මානුපස්සනාව වඩන භික්ෂුන් වහන්සේ අර කියපු ක්‍රම යටතේ ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාව වඩන ආකාර කිහිපයක් අපිට සිහිපත් කළා. ඒ ධම්මානුපස්සනාව වඩන ආකාර පිළිබඳව සිහිපත් කරලා එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරේ ධම්මානුපස්සනාව වඩන ආකාර පහක්. නීවරණ පබ්බය, ඛණ්ඩ පබ්බය, ආයතන පබ්බය, බොජ්ජංග පබ්බය, සත්‍ය පබ්බය කියලා තමයි බුදුරජාණන් වහන්සේ ඒ ධම්මානුපස්සනාවේ භාවනා ක්‍රම වෙන් කරන්නට දුන්නේ. එතෙන්දී භාවනා ක්‍රම පහක් බුදුරජාණන් වහන්සේ අපිට හඳුන්වලා දුන්නා. ඒ භාවනා ක්‍රම පහ විස්තර කරලා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා මේ ධම්මානුපස්සනාව වඩන භික්ෂුන් වහන්සේ මෙන්න මේ විදිහට පංච නීවරණ ධර්ම, පංචස්කන්ධය, ඉන්ද්‍රිය හා අරමුණු, සප්ත බොජ්ජංග ධර්ම, චතුරාර්ය සත්‍ය කියන මේ ධර්මතා පිළිබඳව ඒ තමන් සතු ධර්මතා ගැන දැකමින් ධම්මානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු.
ඒ වගේම අනුන් සතු ඒ ධර්මතා ගැන තමන් සතු ධර්මතා වගේමයි කියලා ධම්මානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවලු. ඒ විදිහට තමන් සතු ධර්මතා අනුන් සතු ධර්මතා යන දෙකම දකමින් ධම්මානුපස්සනා භාවනාවෙන් කාලය ගත කරනවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේ මේ ධර්මතා හට ගන්නා හැටි දකමින් ධම්මානුපස්සනා භාවනාව වඩනවා කියලත් ඒ ධර්මතා නැති වී යන හැටි දකමින් ධම්මානුපස්සනා භාවනාව වඩනවා කියලත් ඒ වගේ මේ ධර්මතා ඇතිවීම හා නැතිවීම යන දෙකම දකමින් ධම්මානුපස්සනා වඩනවා කියලත් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ විදිහට මේ භික්ෂුන් වහන්සේ තමන් තුළ පහළ වෙච්ච මේ ධර්මතා සියල්ලම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයෙන් යුතු දෙයක් විතරයි කියලා සිහිය හොඳින් පිහිටුවා ගන්නවා කියලා බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඒ වගේ මේ සිහිය ඒ භික්ෂුවගේ නුවණ වැඩිවීමට මුල පුරනවා කියලත් තවදුරටත් සිහිය වැඩි දියුණු කර ගැනීමට ඒ සිහිය උපකාරී වෙනවා කියලත් මේ නිසා ඒ භික්ෂුව මේ ධර්මතාවන්ට ඇලීමක් නැතිව ඒ වගේ මේ ලෝකේ කිසිම දෙයකට ඇලීමක් නැතිව ධර්මයේ දකමින් ධම්මානුපස්සනා භාවනාවෙන් වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ එතෙන්දී විශේෂයෙන්ම සිහිපත් කළා මේ ධම්මානුපස්සනා භාවනාව විස්තර කිරීමේදී. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන මේ සූත්‍රයේදී සතිපට්ඨාන සූත්‍රයේදී සතිපට්ඨාන භාවනා වැඩිමින් ලැබෙන ප්‍රතිඵල පිළිබඳව එතෙන්දී බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨාන දේශනාවේ සඳහන් පරිදි මේ සතිපට්ඨාන වැඩුවොත් හරියට අවුරුදු 7ක් එහෙම නැත්නම් අවුරුදු 6ක් එහෙම නැත්නම් අවුරුදු 5ක් එහෙම නැත්නම් අවුරුදු 4ක් එහෙම නැත්නම් අවුරුදු 3ක් අවුරුදු 2ක් අවුරුද්දක් එහෙම ක්‍රමක්‍රමයෙන් කාලය අඩු කරමින් බුදුහාමුදුරුවෝ පැමිණෙනවා. ඊට පස්සේ කියනවා නැත්නම් මාස 7ක් මාස 6ක් මාස 5ක් මාස 4ක් මාස 3ක් මාස 2ක් මාසයක් සති දෙකක් සතියක් හරියට මේ සතිපට්ඨාන දේශනාවේ සඳහන් පරිදිම මේ සතර සතිපට්ඨානයන් පුහුණු කළොත් ඒ පුද්ගලයාට මේ ජීවිතයේදීම රහත් භාවයේ හරි එහෙම නැත්නම් කෙලෙස් ඉතුරු වුණොත් අනාගාමී භව හරි ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට සතිපට්ඨාන භාවනා වැඩිීමේ ප්‍රතිඵල පිළිබඳව කියන්නේ හරියට කවුරු හරි කෙනෙක් මේ සතර සතිපට්ඨානය මේ සතිපට්ඨාන සූත්‍රයට අනුව නිවර්තිව පුහුණු කළොත් එයා සතියක් පුහුණු කළොත් එයාට රහත් භාවයේ හරි එහෙම නැත්නම් කෙලෙස් ඉතුරු වුණොත් අනාගාමී භව හරි ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේ සිහිපත් කළා. ඒ සූත්‍රයේ අවසානයේ ඊට පස්සේ ආපහු බුදුරජාණන් වහන්සේ සිහිපත් කරනවා ඒ සතර සතිපට්ඨානෙ වැඩිීමේ ප්‍රතිඵල ඒ ආකාරයෙන් ලැබෙන බව සිහිපත් කරලා අවසාන වශයෙන් ආපහු බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානයේ තියෙන වටිනාකම් පිළිබඳව ආපහු සිහිපත් කරනවා. සතර සතිපට්ඨානය කියලා කියන්නේ පුද්ගලයෙක්ට සත්වයාගේ පිරිසුදු බව ඇති කර ගැනීමටත් ඒ වගේම ශෝක පරිදේවයන් ඉක්මවා ගැනීමටත් දුක් දුම්නස් නැති කර ගැනීමටත් ආරෂ්ඨාංග මාර්ගයට පැමිණීමටත් නිවන සාක්ෂාත් කර ගැනීමටත් තියෙන එකම මාර්ගය කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ අවසානයේදී සිහිපත් කරන. එතකොට මේ සූත්‍රය අහගෙන හිටිය භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව ගැන සතුටු වෙලා මේ දේශනාව සතුටෙන් පිළිගත්තා කියලා මේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙන. එතකොට සතිපට්ඨාන කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම. එතකොට සිහිය පිහිටුවා ගන්න ආකාර 4ක් පිළිබඳව තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී පැහැදිලි කරන්නට දුන්නේ. එතෙන්දී කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන්නට දුනා. කායානුපස්සනාව වඩන ආකාර 6ක් ඒ තමයි ආනාපාන පබ්බේ, ඉරියාපත පබ්බේ, සම්පජඤ්ඤ පබ්බේ, පටික්කුල මනසකාර පබ්බේ, ධාතු මනසකාර පබ්බේ, නවසීවිතික පබ්බේ කියලා ඒ විදිහට බුදුහාමුදුරුවෝ සිහිපත් කළා. ඊට පස්සේ වේදනාවේ ප්‍රභේද 9ක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඒ වගේම චිත්තානුපස්සනාව යටතේ කාරණා 16ක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා. ඊට පස්සේ ධම්මානුපස්සනාව වඩන ආකාර 5ක් නීවරණ පබ්බේ, කන්ද පබ්බේ, ආයතන පබ්බේ, බොජ්ජංග පබ්බේ, සච්ච පබ්බේ කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාවන් විස්තර කරලා අන්තිමේදී මේ සතිපට්ඨාන භාවනාව නිවැරදිව වැඩුවොත් ඒ පුද්ගලයාට එහි ප්‍රතිඵල ලැබෙන්න යන කාල සීමාව පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ ඊටාමත් පැහැදිලිව මේ සූත්‍රයේදී සිහිපත් කරන්නට දුනා. ඒ අනුව සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව දේශනා කොට වදාළ ඊටාමත්ම වැදගත් ඒ වගේම ඊටාමත්ම වටිනා ගාම්භීර දේශනාවක් විදිහට මේ සතිපට්ඨාන සූත්‍ර දේශනාව අපිට සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ තුලින් අපේ ජීවිතයට බොහෝ දේවල් ඒ වගේම එකතු කර ගන්නට අපේ ජීවිත ගමන අපේ සංසාර ගමන සාර්ථක කර ගන්නට අපිට මේ සතිපට්ඨාන සූත්‍රයේ කියන එක ගොඩාක් ඉවහල් කර ගන්නට පුළුවන්කමක් ලැබෙනවා. ඒ නිසා අපි දකිනවා
යුරෝපය ඇමරිකාව ආදී කොටගත් ඒ බටහිර රටවල පවා ඇමරිකානු රටවල පවා ඒ වගේම මේ සතිපට්ඨානයේ මයින්ඩ්ෆුල්නස් කියන විදිහට ඒ අත්දැක බලන්නේ ඒ සතිපට්ඨානයේ තියෙන වටිනාකම් පිළිබඳව ඒ ඇත්තන්ට යම් අවබෝධයක් තියෙන නිසා ඒ සතිපට්ඨානය කියලා කියන්නේ සිහිය පිහිටුවා ගැනීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ප්‍රධානම සූත්‍ර දේශනාව විදිහට අපිට මේ අවස්ථාවේදී සිහිපත් කරන්නට පුළුවන්කමක් ලැබෙනවා. අනන්ත සසර පුරා ලබාගත් සියලුම පුණ්‍ය ශක්තිය දෙවියන්ට අධිපති ශක්තිදිව රාජෝත්තමයන් වහන්සේ ප්‍රධාන විරෝධ විරූපාක් දුතරාශ වෛශ්වණ කියන සතරවරන් දිව රාජෝත්තමයන් වහන්සේලා ඇතුළු අනන්ත සක්කල වාසී සියලුම දෙවියන්ට බ්‍රහ්මීන්ට නාගීන්ට ආධ්‍යාත්මික උත්තමයන් වහන්සේලාට අපවත් වේවදාල මාගේ ගුරු දේවෝත්තමත කරු දොරංගොඩින්ද සරණායක හම්බුරන් වහන්සේ දමර රේවත නායක හම්බුරන් වහන්සේ ප්‍රධාන සතර පුරාට අපවත් වේවදාල සියලුම හම්බුරන් වහන්සේලාටත් මීගේ ඥාති මිත්‍රාදීන්ට සියලුම දායකකාරක ආදීන්ටත් ඒ වගේම මගේ ජීවිතයට ආශිර්වාද කරන හැවනල් වගේ ආශිර්වාද කරන සුජීවත් වෙන මාගේ ආදරබර මෑණියන් වහන්සේ අලිස්තුනා විජේවර්ධන උපාසිකා මහතාව ආදරබර පියාණන් වහන්සේ කේ.කේ.ඩී. පීදාස රණවීර උපාසක මහත්මයා ප්‍රධාන මගේ ජීවිතයට ආශිර්වාද කරන ගිහිපද කල්යාණ මිත්‍ර සත්පුරුෂ දේශීය විදේශීය සියලුම දෙනාටමත් ඒ වගේම මටත් සසර ගමන සූපපත් කර ගන්නට සුරක්ෂිත කර ගන්නට තුන් නිවනින් සනසෙන්නට මේ සූත්‍ර දේශනාව ශක්තියක් වේවා පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා ප්‍රාර්ථනා කරනවා අදිෂ්ඨාන කරනවා. එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ භූතානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ නාගානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා සම්බේ සත්තානුමෝදන්තු සම්බ සංපත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි යුග්ගෝ සුයුං දේව ගණාපසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි යුග්ගෝ සුයුං දේව ගණාපසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ හෝසි මාරස්ස පරාජයෝ හි යුග්ගෝ සුයුං දේව ගණාපසංනා ඒතේන සච්චේන ජයස්සු තුයං ඒතේන සච්චේන ජයස්සු මයිහං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සංපත්ති සග්ග සංපත්ති මේවච අතෝ නිබ්බාන සංපත්ති ඉමිනාතේ සමිඤ්ඤතු හැමදෙනාටම උතුම් තෙරුවන් සරණයි ඉසුරුපුර බෝ සමුදු පිහිටයි